ආදරණීය දුවේ පුතේ ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා අපේ වීඩියෝ මාලාවේ 4 වෙනි දිගහැරුම මෙහිදී මම ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය සම්බන්ධව ලැබෙන ප්‍රතිචාරات එක්ක බොහෝ දෙනෙක් මෙම වීඩියෝ මාලාවෙන් ප්‍රයෝජන ගන්න බව පෙනී යනවා. ඒක නිසා බොහොම ආදරෙන් ඉල්ලා සිටින්නේ මම වැඩි පබ්ලිසිටි කරන මිනිස්සෙක් නෙමෙයි. නමුත් ඔයගොල්ලන්ගේ යුතුයකමක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නරඹලා දැනුම ලබා ගන්නවා නම් ඒ දැනුම තවත් කෙනෙක්ට ලබා දෙන්න. මේක ෂෙයා කරන්න. හැමදාම පුළුවන් විදිහට. මොකද ගොඩක් ළමයි අසරණ වෙලා ඉන්නවා මේ අවස්ථාවේදී මේ පාඩම් ගොඩක් පන්ති වල කෙරිලා නැහැ. එතකොට මම ඉදිරිපත් වෙලා තියෙන්නේ විභාග මූලික කරගෙන වීඩියෝ කිහිපයක් මේ පාඩමට අදාළව ඉදිරිපත් කරන්න හැදින්වීමේ කරා වගේ මුල් වීඩියෝයේ බැලුවේ නැත්නම් ඒක නරඹන්න කියලා ආරාධනා කරනවා. පොඩි අලුත් වැඩකුත් පටන් ගත්තා. මේක විශේෂයෙන්ම 2022 උසස් පෙළ ලියන ළමයින්ට ඉතාමත්ම හොඳ වෙබින එකක් වෙයි. මෙතනින් පටන් අරන් නතර වෙන්නේ නැහැ අපි. මාස දෙකක් ඇතුළත සමස්ත SPD ගොනු ඒ කියන්නේ ඉනෝගනික් අවසන් කරනවා. රසායන විද්‍යා පේපරේ ලකුණු 25ක් ලබා ගන්න පුළුවන් ඒකකයේ 6 වෙනි ඒකකය. ඒකේ හදාරීමේ පමණක් වාල් ලකුණු 25ක් ලබා ගන්න පුළුවන් 100න්. එතකොට ඒක එසේ පේපරේ ගත්තොත් ස්ට්‍රක්චර්ඩ් එකේ දෙවෙනි එකට එන්නේ. ඒ වගේම එසේ එක ගත්තොත් ප්‍රශ්නාංක 9ට එන්නේ. 9 A පාර්ට් එකට 75යි 9 B පාර්ට් එකට 75 වශයෙන් 150ක් ලැබෙනවා. 9 A පාර්ට් එක විනාඩි 5ක් ඇතුළත කොහොමද කරන්නේ කියලා මේ මාස දෙක ඇතුළත මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ වැඩමුළුවට සහභාගී වෙන කට්ටිය පළමුව දවස් දෙක නොමිලේ පවත්වන්න අපි තීරණය කරා. අදාළ විස්තර පහලින් සටහන් කරන්නම්. Google form එක පුරවලා කැමති අය එකට සහභාගී වෙන්න. ඒ වගේම දිවෙන්නේ ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් Zoom තාක්ෂණය ඔස්සේ. right. අපේ පාඩමට යමු. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය contact process කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒ වගේම සිංහලෙන් කියන්නේ ස්පර්ශ ක්‍රමය. හරිම ලේසි මතක තබා ගන්න. සයන්නෙන් පටන් ගන්න එක ස්පර්ශ ක්‍රමය. සල්ෆියුරික් සයන්න ස්පර්ශවලත් සයන්න. ඒ වගේම තවත් ඔස්වල්ඩ් ක්‍රමය කියලා තියෙනවා. ඒක සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ ක්‍රමයක් නෑ මතක තියාගන්න. හෙබර්-බ්‍රෝෂ් ක්‍රමය තමයි ප්‍රසිද්ධ මේකේ ඇමෝනියා නිෂ්පාදනය. හෙබර්-බ්‍රෝෂ්. එතකොට දව් කෝෂය දව් සම්බන්ධ දව් ක්‍රමය කියන්නේ මැග්නීසියම් නිෂ්පාදනය. ඒ වගේ තියෙනවා සොල්වේ ක්‍රමය කියන්නේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය. සොයන්නෙන් පටන් ගන්න එක සොල්වේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේට එහෙම විශේෂ නමක් නැහැ. ඒතර සෝඩියම් කාබනේට් නිෂ්පාදනය තමයි සොල්වේ ක්‍රමය. ඒ වගේ ක්‍රම කිහිපයයි තියෙන්නේ රිසෝස් බුක් එකේ අදාළ කර්මාන්ත 9ට. ඉතින් සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේ කෙටියෙන් සඳහන් කරොත් මේ ප්‍රතික්‍රියා 4ක් යටතේ තමයි කතා කරන්න වෙන්නේ. මේදි සිද්ධ වෙන්නේ අපි සල්ෆර් හෙවත් ගෙන්දගම් පොළවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සල්ෆර් අඩංගු ඛනිජ පොළවේ තියෙනවා. ඒ ඛනිජ වලිනුත් සල්ෆර් ලැබෙනවා. ඊට පස්සේ මේ සල්ෆර් කියන එක වාතයේ දහනය කරනවා. වාතයේ දහනය කිරීමෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායු නිෂ්පාදනය කරනවා. සල්ෆර් ඩයොක්සයිඩ් දහනය නිෂ්පාදනයෙන් පසු එය තවදුරටත් ඔක්සිකරණය වෙලා සල්ෆර් ට්‍රයොක්සයිඩ් කියන වායුව ලැබෙනවා. එහිදී ප්‍රශස්ත තත්ත්ව සපයන්න ඕනේ. අපිට ලබා දෙන ප්‍රශස්ත තත්ත්ව තමයි 180 and 450 Celsius with the presence of vanadium pentoxide catalyst. ඒවා තමයි තත්ත්ව. අපි විශේෂයෙන් මේවා හිමින් සැරේ කතා කරනවා. මේ සාරාංශය. ඊට පස්සේ මේ ලැබෙන සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව සාන්ද්‍ර සල්ෆියුරික් 98 සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග මේ තියෙන්නේ. එයත් සමග ප්‍රතික්‍රියා කරවලා ඔලියම් හෙවත් පයිරෝසල්ෆියුරික් අම්ලය H2S2O7 කියලා තමයි යාගේ අණුක නාමය සඳහන් වෙන්නේ මොලිකියුලර් ෆෝමියුලා එක H2S2O7. ඊට පස්සේ හිතාවත්ම පරිස්සමෙන් ජලය සමග ජල විච්ඡේදනය කිරීමෙන් තමයි අපි අවසානයේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරනු ලබන්නේ. මේ ඉතාමත්ම වැදගත් විදිහට ගලා යාමක් සහිතව මේ පිටු 4 ඇතුළත සටහන් කරලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න නිව් පොයින්ට්ස් කිහිපයක්ම අලුතින් ඇඩ් වෙලා තියෙනවා. පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සලකා බැලීමේදී කවදාවත්ම සල්ෆියුරික් අම්ලය කියන එක තනියෙන් ඇවිල්ලා නැහැ. එනකොට ඇවිල්ලා තියෙන්නේ අනිත්
කර්මාන්ත දෙක තුනක් එක මික්ස් වෙලා තමයි පහුගිය විභාග ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තියෙන්නේ. මෑතකදී ආවේ 2017. ඊට කලින් ආවේ 2010. ඉතින් වැඩි එන්නේ නැති එකක්. නමුත් මේ අවුරුද්දේ මට එන්න පුළුවන් කියලා අනුමාන කරනවා මම. එතකොට එනකොට එන්නේ සමහර විට මික්ස් එකක් විදිහට එන්න පුළුවන්. ඉතින් අපි බලමු. අපි ඉදිරියට කතා කරමු කොහොමද මික්ස් වෙනවා නම් මික්ස් වෙන්නේ කොහොමද කියලා. අපි බලමු. හරි. ඔයගොල්ලෝ සිංගල් රිසෝස් බුක් එක ගන්න සිංහල ළමයි පොඩි මිස්ටේක්ස් තියෙනවා හදා ගන්නත් තියෙනවා එක තැනක. හරි අපි පටන් ගමු. Sulfur ores containing sulfur and water are used in this manufacture. ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කරන්නේ sulfur, pure sulfur හෝ sulfur අඩංගු khනිජ හෝ ජලය. sulfur අඩංගු khනිජ වලට example තුනක් දීලා තියෙනවා ඔයගලන්ට. lead sulfide, copper sulfide සහ zinc sulfide. වාණිජව lead මූලද්‍රව්‍ය, copper මූලද්‍රව්‍ය සහ zinc මූලද්‍රව්‍ය නිස්සාරණය කිරීමේදී මේවා තමයි අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරන්නේ. එහිදී අතුරු ඵලයක් ලෙස සල්ෆර් ඩයොක්සයිඩ් වායුව S2- ඔක්සිකරණය වීමෙන් ඔක්සිඩයිස් වෙලා S2- ඉන්නේ ඍණ 2, SO2 වල සල්ෆර් ඉන්නේ ධන 4, ඔක්සිඩේෂන් එකක් සිද්ධ වෙලා SO2 නිෂ්පාදනය වෙන්න පුළුවන් අතුරු ඵලයක් විදිහට. ඒ වගේම තවත් මේ පොතේ සටහන් වෙනවා sulfur obtained as by product during දැන් මේ සල්ෆර් කියන එකේනත් දැන් සල්ෆර් පියෝ සල්ෆත් යූස් කරන්න පුළුවන් නේ. මේ පියෝ සල්ෆර් අපිට ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් ඒගොල්ලෝ සටහන් කරනවා සිලබස් එකේ. ඒවා තමයි as a byproduct during petroleum refining, petroleum පිරිපහදුවේදී අතුරු ඵලයක් ලෙස සල්ෆර් ලැබෙනවා ගියවර acid rain වීඩියෝ එකත් මම සඳහන් කරා එක. ඒ වගේම sulfur extracted from earth can be also be used for this. අපේ පොළවේ සෙල්සියස් අපි ඉනෝගනික් පාඩමේ ඉගෙන ගන්නවා සෙල්සියස් අංශක 25 දී ස්ථායිම සල්ෆර් ආකාරය තමයි රොම්බික් සල්ෆර්, රොම්බසීය සල්ෆර් කියන එක අර ඔටුන්නක් වගේ තියෙන S8 ආකාරය ඒක. නමුත් අපි දන්නවා ඒකෙම රිසෝස් බුක් එකෙම තියෙනවා සෙල්සියස් 95ට වඩා වැඩි උෂ්ණත්වවලදී මේ රොම්බික් සල්ෆර් එක මොනොක්ලිනික් සල්ෆර් වලට කන්වර්ට් වෙන්න පුළුවන්. ඒක ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට ඇහුවා 2019 ප්‍රශ්න පත්‍රය ඇහුවා MCQ එකකට. ඉතින් ඒ ඇවිල්ලා ඇලෝට්‍රොපික් පොසිෂන්ස්. නමුත් අපි දන්නවා කොහමරි 25 සෙල්සියස් අපේ මේ සාමාන්‍ය උෂ්ණත්වයේ සාමාන්‍ය පරිසරයේ ලංකාවේ සල්ප වැඩිපුර අමූලද්‍රව්‍යයක් ලෙස දකින්නට ලැබුණත් සේරුවාවිල යපස් වල තියෙන යකඩනේ සමාවෙන්. කොහොමද සල්ෆර් ආකාරයේ නිදි ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. යකඩ තමයි සේරුවාවිල තියෙන සමාවෙන්න. එතකොට සල්ෆර් ආකාරයේ නිදි දකින්න හම්බෙන්නේ නැහැ ලංකාවේදී. නමුත් ලෝකයේ සල්ෆර් බෙදිලා තියෙනකොට හැම ගොඩක් ස්ථායිම අවස්ථාව රොම්බසීය සල්ෆර් අවස්ථාව. ඉතින් අපිට සල්ෆර් කෙලින්ම පොළවෙන් ලබා ගන්නත් පුළුවන්. ඉතින් සල්ෆර් ලබා ගන්න පුළුවන් ක්‍රම දෙක තමයි රතු පාටින් මම මාක් කරලා තියෙන්නේ. Right. In the production of sulfuric acid, sulfur dioxide is made by burning sulfur or metal sulfides. ඔව් මෙලෙස රතු පාටින් මාක් කරලා තියෙන විදිහට සල්ෆර් ලබා ගත්තොත් හෝ මෙන්න මේ සල්ෆයිඩ් ආශ්‍රයෙන් සල්ෆර් ලබා ගන්න පුළුවන්. එලෙස ලබා ගන්නා සල්ෆර් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවෙන් බර්න් කරලා අපිට SO2 වායුව මෙලෙස නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒක තමයි පළමුවෙනි ස්ටෙප් එක. ෆස්ට් ස්ටෙප් එක. මෙන්න මේ පළවෙනි ස්ටෙප් එක. ස්ටෙප්ස් 4ක් තමයි තියෙන්නේ. සෙකන්ඩ් ස්ටෙප් එකේදී කරන්නේ එලෙස සෑදෙන සල්ෆර් ඩයොක්සයිඩ් තවදුරටත් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවෙන් සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව අපි සාදා ගන්නවා SO3 වායුව. ඒදී සල්ෆර් ධන 6 අවස්ථාවට ඔක්සිකරණය වීමක් සිද්ධ වෙනවා, ඔක්සිඩයිස් වීමක් සිද්ධ වෙනවා. Sulfuric acid is obtained by hydrolyzing pyrosulfuric acid. ඊට පස්සේ මෙලෙස සෑදෙන SO3 කියන වායුව සාන්ද්‍ර සල්ෆියුරික්, concentrated sulfuric නැත්නම් 98% sulfuric 98 sulfuric කියන එක කෙනා. මෙයා සාන්ද්‍රතා ඒ කියන්නේ එයාගේ සල්ෆියුරික් අම්ල ප්‍රතිශතය 98ක්. ඒ තරම්ම සාන්ද්‍රයි. ඉතින් ඒ වගේ සාන්ද්‍ර සල්ෆියුරික් එහෙම අතිශය භයානකයි. අතේ එහෙම අතට එහෙම වැටුනොත් අතෙන් අනිත් පැත්තෙන් මතුවෙනවා. ඒ තරම් අත හිල් වෙන්න පුළුවන්. ඒ තරම් සාන්ද්‍රයි මේ දේවල්. හරිද? එතකොට මේ සාන්ද්‍ර සල්ෆියුරික් සමග SO3 වායුව ප්‍රතික්‍රියා කිරවීමකට භාජනය කළා තමයි පයිරෝසල්ෆියුරික් ඇසිඩ් හෙවත්
H2S2O7 හෙවත් ඔලියම් මේ සමාන පද ලබා ගන්න අපි. right. ඒක තුන්වෙනි පියවරේදී. සිව්වන පියවරේදී මෙලෙස සෑදෙන සාන්ද්‍ර ඔලියම් පයිරෝසල්ෆියුරික් ඇසිඩ් කියන එක ඉතාමත්ම පරිස්සමෙන් වතුර එක සමග water hydrolysis නැත්නම් ජල විච්ඡේදනය කරලා අපි අවසාන සල්ෆියුරික් අම්ලය සාදා ගන්නවා. මේක ඉතාමත්ම හොඳින් පහළ විස්තර කරලා තියෙනවා. ඒ ක්‍රියාවලීන් වල එක් එක් අවස්ථාවල සිදුවන දේව ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න මේ දෙවන පියවරේදී අපි ප්‍රශස්ත මට්ටම් පවත්වා ගන්න ඕනේ මේ විදිහට. සිංගල් රිසෝස් බුක් එකේ මේක V2O5 ගෑස් කියලා තියෙන්නේ solid නැතුව මෙතන. කරුණාකරලා ඒක හදාගන්න. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන ඝනය තමයි අපි මේ අවස්ථාවේදී උත්ප්‍රේරකයක් විදිහට භාවිතා කරන්නේ මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ නංවන්න. එතකොට මතක තියාගන්න D ගොනුවේ වැනේඩියම් පෙන්ටොක්සයිඩ් ඉස්සර සිලබස් එකේ තිබ්බ වැනේඩියම් වල ඔක්සිජන් අවස්ථාවලට අදාළ පැහැයන් මතක තියාගන්න තිබ්බා. නමුත් මේ මෑත කාලේ සිලබස් එකේ ඒක නැති වෙලා තියෙනවා. නමුත් ඒ පාටවල මතක තියාගත්තට වරදක් නැහැ. V2O5 කියන එක කියලා ඇත්තටම කහ පාටයි. වැනේඩියම් ධන පහේ ඔක්සයිඩය ධන පහ කියන ඔක්සිජන් අවස්ථාව පෙන්වන්නේ කහ පැහැය. ඒ හොඳින් මතක තබා ගන්න. Production of sulfur dioxide by burning elemental sulfur is a separate process. ඔව්. දැන් මේ පළමු ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් සෑදෙනවනේ. එහිදී මෙන්න මේ burning මේ first process එක අපි සිදු කරන්නේ වෙනම. ඒ කියන්නේ ඉතුරු ප්‍රතික්‍රියා තුන සිද්ධ කරන කුටීරය ඇතුලේ නෙමෙයි අරක කරන්නේ වෙනම. අපි බලමු ඇයි මේ දේ සිද්ධ කරන්නේ කියලා මේ විදිහට. එතකොට ඒක වැදගත්. In the school laboratory, sulfur dioxide can easily be prepared by burning a piece of sulfur with the Bunsen burner. ඔව් අපි විද්‍යාගාරයේ තුලදී දැන් නමුත් ඔයගොල්ලන්ට මේ දවස්වල විද්‍යාගාරයක් හම්බෙන්නේ නැහැනේ. මොකද ඉස්කෝලේ නිවාඩුයි. එතකොට විද්‍යාගාර පාසුකම් ගෙදර නැහැ. ඉතින් එහෙමයි කියලා ඉස්කෝලේ තිබ්බත් විද්‍යාගාරයට ළමයි යන්නේ නැහැනේ. ඕකනේ වැඩිපුර ඇත්ත කතාව. වැඩිපුර විද්‍යාගාරේ රැඳෙන්නේ නැහැ අපි යෞවන වියේ ඉන්න ළමයි ඔයගොල්ලෝ. ඉතින් පාසල් වල විද්‍යාගාර ලස්සනට තියෙනවා. නමුත් ඕගොල්ලෝ විද්‍යාගාරයේ පහසුකම ලබා ගන්නේ නැහැ. එතකොට අපිත් කොල්ලෝ කාලේ ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ ඒ විද්‍යාගාරයට ගියේ ඉතාමත්ම අල්පයි. අල්ප කාලයක. නමුත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විද්‍යාගාරයට ගියත් එකයි නැතත් එකයි. මේවා හරි සරල දේවල්. සල්ෆර් කියන එක්කෙනා බන්සන් බර්න් එකෙන් දහනය කරාම සල්ෆර් ඩයොක්සයිඩ් හැදෙන තු වෙන මොනවා හැදෙන්නද? මොකද බන්සන් බර්න් එකේ තියෙන වාතයේ ඔක්සිජන් සමග තමයි දහන පෝෂකයේ ඔක්සිජන්. දහනය කම්බෂන් එකක් ඇති වෙන්න උදව් කරන්නේ ඔක්සිජන්. ඉතින් සල්ෆර් කියන S අකුරට O ඔක්සිජන් එකතු වෙලා SO2 හැදෙනවා. වෙන මොනවා හැදෙන්නද? But production of sulfur dioxide industrially is not that easy. මේ විද්‍යාගාරයේ ඔහොම සල්ෆර් ඩයොක්සයිඩ් හැදුවට සල්ෆර් ඩයොක්සයිඩ් කියන ඉතාම දුර්ගන්ධයක් සහිත වායුවක් ආග්‍රහණය කරනකොට නහය කැකෑරෙලා යනවා. හරිම අමාරුයි. ඒ වගේම යාට විරංජනක කාරක ගුණක් තියෙනවා. తాවකාලික විරංජක කාරක ගුණ සල්ෆර් ඩයොක්සයිඩ් තියෙනවා. ඉනෝගනික් පාඩමේ අපි ඉගෙන ගන්නවා. ඔය මල් පෙත්තක් කියන්නේ අපි මල් පෙත්තක් අපි වතුර ටිකක් ගහලා මොයිස්චර් කරලා සල්ෆර් ඩයොක්සයිඩ් වායුවට ඇල්ලුවාම ඒ මල් පෙත්තේ පැහැ නැති වෙනවා. නමුත් තව චුට්ට වෙලාවකට පස්සේ සල්ෆර් ඩයොක්සයිඩ් වලින් අයත් කරලා චුට්ට වෙලාවක් තිබ්බට පස්සේ නැවත පැහැ ඇති වෙනවා. ඒ කියන්නේ తాවකාලික විරංජක කාරකයක්. ඒක මතක තියාගන්න ඕනේ ඉනෝගනික් පාඩමේ. First sulfur is heated to 140 Celsius and melted. මේ සල්ෆර් කියන එක නා අපි පොළවෙන් අරගත්තට පස්සේ කෙලින්ම ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්න කලින් මුලින්ම හීට් කරන්න ඕනේ 140 Celsius වලට. එහෙම හීට් කළා ඒක මෙල්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ යාව ලික්විඩිෆයි කරන්න ඕනේ. ලික්විඩ් සල්ෆර් බවට පත් කරන්න ඕනේ. ඒ ක්‍රියාවලිය අපි කරන්නේ වෙනම කුටීරයක. Liquid sulfur is filtered to remove various solid impurities in it. එතකොට මේ සල්ෆර් වලත් තියෙනනේ අපිරිසිදු ද්‍රව්‍ය. ඔය අපිරිසිදු ද්‍රව්‍ය සල්ෆත් සමග අවසාන ප්‍රොඩක්ට් එක වන සල්ෆියුරික් ඇසිඩ් එකට එකතු වුණොත් අපි වාණිජව ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. සල්ෆියුරික් ඇසිඩ් එක අපිට පියෝලි ඕනේනේ. දැන් ඉස්සර ලංකාවෙත් සල්ෆියුරික් ආම්ල නිෂ්පාදනය කරා කඩුවෙල තිබ්බ කර්මාන්ත ශාලාවක් 1980 ගණන් වල. නමුත් ඒක වැහුණා. අපි දන්නවා ඔයගොල්ලෝ දන්නේ නැති සමහර විට ලෝකයේ ආර්ථිකය මලින මිනුම් දණ්ඩක් තමයි එම රට තුල නිෂ්පාදනය කරන සල්ෆියුරික් අම්ල ධාරිතාව.
ඒක මිනුම් දණ්ඩක්. ඉතින් ඒ තරම් වටින දෙයක් මේ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය කියන එක. නමුත් ඉතින් ලංකාවේ ඒ කාලේ මේ දේවල් වුණා. නමුත් දැන් එන්න පරිහානියටපත් වෙනවා අපේ S2 පණ අපිට. ඉතින් ඕගොල්ලෝ තුරුණු වියේ ඉන්න ළමයි දේශපාලන මතිමතාන්තර ඔයගොල්ලන්ගේ තාත්තලා අම්මලාට ඇති. නමුත් ඔයගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ ඉදිරියේදී පක්ෂපාත ભેදයකින් තොර ඔයගොල්ලෝ ලොකු මහත් වෙලා රටදැය වෙනුවෙන් ඡන්දය ලබා දෙනකොට ඡන්ද ලබා දෙන්න. මොකද බුද්ධිමතුන් බිහි කරවන්න රටක් පාලනය කරන්න. මොන දැනට ඉන්න කිසිම පක්ෂයක එහෙම බුද්ධිමත් පිරිසක් අපිට දකින්න ලැබෙන්නේ නැහැනේ. නිසා ඔයගොල්ලෝ බුද්ධිමත් වෙන්න. Liquid sulfur is filtered to remove various solid impurities. ඒක නිසා ඊට පස්සේ මේ සල්ෆර් වල තියෙන මේ අපද්‍රව්‍ය ටික අපි ඉවත් කරන්න ෆිල්ටරේෂන් එකක් කරනවා. ඒ ක්‍රියාවලිය අපි බලමු මේ පහලින් තියෙන ඕක. මේ තියෙන්නේ ඒක. මුලින්ම අපි solid sulfur පොළවෙන් ගන්නවා. නැත්නම් සල්ෆර් අඩංගු khනිජ වලින් සල්ෆර් ලබා ගන්න පුළුවන්. ඒ ක්‍රම දෙකකින්ම පුළුවන්. ඊට පස්සේ අපි ඒක රත් කරනවා. රත් කළා liquid sulfur කරනවා. ඒ සිද්ධ වෙන්නේ 140 celsius වල. ඊට පස්සේ අපි පොඩි තව දෙයක් කරනවා මේ liquid sulfur වල තියෙන acidity එක පොඩ්ඩක් neutralize කරන්න calcium oxide භාවිතයක් සිද්ධ කරනවා. ඒක new point එකක් new syllabus එකේ. ඒක පොඩ්ඩක් දාගන්න neutralization එකක් සිද්ධ වෙනවා. ඊට පස්සේ liquid sulfur with solid impurities ටික filtration එකකට භාජනය කරනවා අපේ ඒ අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කරන්න. ඊට පස්සේ ලැබෙන්නේ අපිට pure liquid sulfur ටික. ඔය ටික තමයි අපි දෙවන කුටීරයට පම්ප් කරන්නේ. මෙන්න මෙතනින් පොම්ප කරන්නේ මෙන්න මෙතනින් liquid sulfur ටික. මෙතනින් පොම්ප කරනවා මේකට. යටින් දානවා අපි වියලි වාතය dry air. වියලි වාතය අඩංගු සංඝටක කලින් යකඩ නිස්සාරණය කරපු පාඩමෙත් ඒ තිබ්බ සංඝටකම තමයි වාතය අඩංගු සංඝටක ටික නයිට්‍රජන් 78.1ක් තියෙනවා. ඒ වගේම ඔක්සිජන් තියෙනවා, ආගන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙන්න පුළුවන්. ඉතින් මේ dry air වල තියෙන සංඝයට. නමුත් ප්‍රධානතම ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ නයිට්‍රජනුයි ඔක්සිජනුයි තියෙනවා කියන්නේ. ඒකනේ abundant amount එක. වැඩිපුරම තියෙන ඒගොල්ලෝ. 99%ක්ම තියෙන ඒගොල්ලෝ. right. ඊට පස්සේ ඒගොල්ලෝ ඇතුළට එනවා. ඇතුලේ අතනින් උඩින් පොම්ප කරන liquid sulfat එක්ක මෙතන 898ක් විතර සෙල්සියස් මතක තියාගන්න පහළ තියෙනවා. 898ක්. සමහර 830ක් සමාන 830ක් සෙල්සියස් මෙතන. ඒවා අපිටත් මතක නැහැ ඇත්තට. මේ පාඩම කියවල මතක තියාගන්න ඕනේ. එදිනෙදා මේ පාඩම් අද ඉගෙනගෙන හොඳට ධාරණය කරගෙන විභාගෙ කිට්ටු වෙලා කලින් කතරම කටපාඩම් කරගන්න ඕනේ මේ පාඩම් මේවා. මොකද විශේෂ මතක තබා ගැනීමක් කරන්න හරි අමාරුයි. ඒක නිසා විභාගෙ කිට්ටු කරලා පාඩම් කරන්න ඕනේ පාඩමක් කිව්වොත් ඇත්තටම මේ කර්මාන්ත රසායනය සහ පාරික රසායනය හේතු වෙනවා. මොකද අනිත් ඒවා නම් ගොඩක් කල් පාස් පේපර්ස් කරලා ඉනෝගනික් ඕගනික් එහෙම ෆිසිකල් පාස් පේපර්ස් කරලාමයි පුරුදු පුහුණු වෙන්න ඕනේ. නමුත් මේවා ඇත්තටම කටපාඩම් කරලා විභාගයට ගිහිල්ලා දාන්න තියෙන දේවල්. ඉතින් ඒක නිසා මේවා විභාගයක් ලඟ වෙලා ආයි නැවත වතාවක් කිට්ටු කරලා බලන එක ඉතාමත්ම සුබදායි. නමුත් ඊට කලින් මේවා බලලා ඒ පිළිබඳ අයිඩියා එක කරන් තියාගන්න එක හැමෝටම හොඳයි. එකපාරට පාඩම් කරලා විභාගයට දාන්න හරි අමාරුයිනේ. we need some idea. තර අයිඩියා එකක් ඕනේ. එතකොට තමයි මේක ලේසි පහසු වෙන්නේ. ඉතින් dry air ටික වැඩිපුර එන නිසා liquid sulfur මේක ඇතුලේ සල්ෆර් සහ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවෙන් සල්ෆර් ඩයොක්සයිඩ් හැදෙනවා. ඔක්සිජන් ඔක්කොම ප්‍රතික්‍රියාවට භාජනය වෙන්නේ නැහැ. වැඩිපුර ඔක්සිජන් එන නිසා ඉතිරියකුත් තියෙනවා. ඒක තමයි මේ වැඩිපුර තියෙන ඔක්සිජන් ටික. ඉතින් සල්ෆර් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් අඩංගු මිශ්‍රණයක් මෙතන බටේට එකතු වෙනවා. මෙතන එකතු වෙන බටේ සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් විතරක් මෙතන සඳහන් කරලා තිබ්බට ඉතින් තවත් ලියා ගන්න ඇෂ් එනවා. අලු එනවා. ඒ වගේම නයිට්‍රජන් කියන වායුවත් මෙතන තියෙනවා. මොකද නයිට්‍රජන් දහනයකට භාජනය වෙන්නේ නැහැ, නිෂ්ක්‍රියයි. එයත් ඉතින් එළියට එනවා. විශේෂයෙන් මතක තියාගන්න අලු කියන එක. මොකද මේ දහනයේදී අලු ඇෂ් නිෂ්පාදනය වෙනවා. ඒ ඇෂුත් මේ බටේට එකතු වෙනවා. හැබැයි ඇෂ් ටික මෙතන මේ කුටීරයට එකතු වෙන එක වළක්වා ගන්න ඕනේ, ෆිල්ටර් කරන්න ඕනේ. මොකද ඇෂ් ආවොත් අපේ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේට ඒක ලොකු හානියක් වෙනවා. අපි කතා කරමු තව පහළ මොකද කියලා. Liquid sulfur and atmospheric air should be pumped into the furnace. අපි furnace එකට දැම්මේ අර. right. මෙන්න මේ කුටීරයේදී අපි හදාගන්න liquid sulfur pump කරනවා furnace එකට. ඒක තමයි මේ කියන්නේ. යටින් pump කරනවා atmospheric air එක. Liquid sulfur is pumped in the form of very small droplets. හොඳ කරුණුවා. හොඳම කරුණු.
ඒ ලික්විඩ් සල්ෆර් එක දානකොට මේ තඩි කැටිති දාන්නේ නැහැ. දාන්න ඕනේ අපි small droplets විදියට තමයි මෙතනට පොම්ප කිරීම සිද්ධ කරන්නේ. tiny droplets. ඒ කියන්නේ පුංචි බිඳිති, කුඩා බිඳිති විදිහට තමයි අපි පම්ප කිරීම සිද්ධ කරන්නේ. ඒකට හේතුව දහනය වීමේ කාර්යක්ෂමතාව efficiency එක, combustion efficiency එක increase කරගන්න. Combustion of sulfur is exothermic. තාමත්ම වැදගත්. මෙතන ඉස්සරහින් ලියාගත්තත් කමක් නැහැ. මේ ධන heat කියලා තියෙනවා. මෙතනත් එහෙමයි. Combustion of sulfur also plus heat. Exothermic reactions. මේ අපේ sulfuric අම්ල නිෂ්පාදනයේ endothermic reaction නැහැ. ඒක ලේසි මතක තියාගන්න. ඔක්කොම exothermic. ඔක්කොම exothermic. මේක අහනවා විභාගෙට. අහලා තිබ්බා මම පෙන්නනවා MCQ. In the gaseous mixture obtained after burning, the composition of sulfur dioxide is maintained between 8 to 9%. ඒ කියන්නේ මෙතනින් මේ එළියට එන සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 8.9 පවත්වා ගැනීමක් සිදු කරනවා. මොකද එන්නේ මෙතන වායුමය මික්ස් එකක්නේ. මෙතන සල්ෆර් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මික්ස් එකක් තියෙනවා. එතන ඒකෙදි අපි සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 8ක් 9ක් අතර පවත්වා ගන්නවාලු. ඊට පස්සේ the temperature around the burner is 830 Celsius. අර furnace එක ඇතුලේ temperature එක 830. In the gaseous mixture of sulfur dioxide, oxygen and nitrogen in the combustion chamber, various solid particles and ash may be present. මම ඒකනේ කිව්වේ මෙතනින් එළියට එන තැන sulfur dioxide, oxygen, nitrogen, ash තියෙන්න පුළුවන්. හරි වැදගත්. oxygen, nitrogen, sulfur dioxide, oxygen, nitrogen and ash තියෙන්න පුළුවන්. May be present. Removal of them is crucial because of the particles of dust and ash setting of the surface of the vanadium pentoxide catalyst retards the catalytic reaction. අපි කතා කරමු මේක ගැන. දැන් මේ ඊට පස්සේ සල්ෆර් මේ බර්න් කරන්නේ ෆර්නස් එක ඇතුලේ. ඊට පස්සේ අපි මේක ගේනවා රියැක්ෂන් චේම්බර්. මේ රියැක්ෂන් චේම්බර් එකේ තියෙන මේ කොළ පාට තීරු තමයි V2O5 වලින් හැදිච්ච vanadium pentoxide වල පටි තියෙන්නේ මේ. V2O5 කියන්නේ අපි දන්නවා මෙතන යූස් කරන කැටලිස්ට් එක. කැටලිස්ට් එකේ කාර්යභාරය තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. මම ආයිත් එක පෙන්නන්නම් මෙතන. මේ විදිහට. අපි හිතමු මේක කුටීරයක්. කුටීර දෙකක් මම මේ පෙන්නන්නේ. මේ තියෙන්නේ කැටලිස්ට් එක රහිත කුටීරයක්. මේ අපි හිතමු මේ සල්ෆර් ඩයොක්සයිඩ් කියලා. මේ තියෙන සල්ෆර් ඩයොක්සයිඩ් මොලකියුල්ස් 5ක් මම අඳින්න. ඔන්න 5ක් ඇඳලා. මම ඊට පස්සේ අඳින්නම්කෝ ඔක්සිජන් මොලකියුල්ස් කීපයක්. 1යි 2යි 3යි 4යි වැඩිපුර තියෙන නිසා 5යි 6යි 7ක් විතර අඳින්නම් මම 7යි. හැබැයි මෙතන කැටලිස්ට් එකක් නැහැ. මේ වම් පැත්තේ මම ඇඳ දෙන කැටලිස්ට් එකක් නැහැ. අපි හිතමු දැන් කැටලිස්ට් එකක් දානවා කියලා. කැටලිස්ට් එකක් තියෙන කුටීරයක් ගමු. දැන් මේ පැත්තේ තියෙන මම එක්සැම්පල් එක පෙන්නන්නේ කැටලිස්ට් එකක් සහිත තරම්. කැටලිස්ට් එක සහිතයි. දැන් අපි අඳිමු කලින් ඇඳ සල්ෆර් ඩයොක්සයිඩ් මොලකියුල්ස් 5 1යි 2යි 3යි 4යි 5යි. මම 5ක් උදාහරණයකට ගත්තා. හරිද? ඊයස් ඔක්සිජන් ටිකක් දාමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි. මම මේ කලින් කුටීරයයි මේ කුටීරයයි වෙන් කළා මම පෙන්නන්නේ මේ. කැටලිස්ට් එකක් මේ දාපු කුටීරයේ මොකද්ද වෙනස බලන්න. කැටලිස්ට් එකක් කරන්නේ අපි කයිනෙටික්ස් වල ඉගෙන ගන්නවා. කොලිෂන් තියරි එකේ කියන්නේ සංඝට්ටන වාදය. සංඝට්ටන වාදයට අදාළ පළමුවෙනි නිර්වචනය තමයි. ඒතර තියෙනවා නිර්වචන තුනක්, සාධක තුනක්, ෆැක්ටර්ස් තුනක්. ඒ ෆැක්ටර්ස් තුනෙන් පළවෙනි එක තමයි the molecules must collide. මොකක්ද ඒකේ තේරුම? අණු එකිනෙක ගැටිය යුතුයි ප්‍රතික්‍රියාවක් සිදුවීමට. ඉතින් පුතේ උත්ප්‍රේරකයක කෙරෙන්නේ උත්ප්‍රේරකයක් බගින් මතු පිට සර්ෆේස් එකක් සපයනවා. මතු පිට ස්තරයක් සපයනවා. අර මොලකියුල්ස් වලට ගැටෙන්න ළඟින්. ඒ කියන්නේ අර ඈතින් විසිරලා තිබ්බ අණු ටික අපි උත්ප්‍රේරකයක් දැම්මට පස්සේ ඒ අණු වලට ඉතාමත්ම නිවහනක් සැපෙනවා. ගෙදරක් අපිට ගෙදරක් තියෙනවා නම් හොඳයිනේ. ඈත ගෙදරින් පිටේ ඉන්නකොට අපි අස්ථායි වගේ ගෙදරට ආවට පස්සේ අපිට හොඳට අම්මලා තාත්තලා අපි හැමෝම කතා බහ කර කර ජීවත් වෙන්න පුළුවන්. නමුත් ගෙදරින් එළියට ගියාම අම්මා එක තැනක, තාත්තා තව තැනක, පුතා තව තැනක, දුව තව තැනක. ඒතර ප්‍රශ්න. ඒ කියන්නේ කතා කරන්න ගැටෙන්න විදිහක් නැහැ. නමුත් ඒ කියන්නේ ගෙදරක් අපිට තියෙනවා වගේ කට්ටිය එකතු වෙන්න
කැටලිස්ට් එක අපිට ගෙදරක් හදලා දෙනවා. එතකොට අණු ටිකට හොඳට ගැටෙන්න පුළුවන්. ගැටීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අණු කොලයිඩ් වෙනකොට ඒ විදිහට ගැටෙනකොට කොලිෂන් එක වැඩි වෙනකොට effective collisions ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ සඵල සංඝටන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? collision frequency එකත් වැඩි වෙනවා. හරිද? එතකොට collision frequency එක effective collisions ප්‍රමාණය වැඩි වෙනකොට reaction rate එක increase වෙනවා. ඒක තමයි උත්ප්‍රේරකයක් මගින් සිද්ධ කරන reaction rate එක හෙවත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනකොට අපිට ඒක කාලයකදී ලැබෙන ඵල සංඛ්‍යාව වැඩි වෙන එක ආර්ථික වශයෙන් වාසි. ඒකට තමයි අපි උත්ප්‍රේරක භාවිතා කරන්නේ. මෙන්න මේ දේ කරගන්න. right. එතකොට මේ වැනිඩියම් පෙන්ටොක්සයිඩ් කුටීර තියෙන ওই දෙයට. එතකොට කුටීර හතරක් ඇයි තියෙන්නේ කියන එක අපි කියන්නේ වැනිඩියම් පෙන්ටොක්සයිඩ් තීරු හතරක් තියෙන හේතුව අපි පසුව සාකච්ඡා කරමු. ඒකටත් හේතුවක් තියෙනවා. එතකොට මේ අලු ටික මේ බටේ හරහා මේ රියැක්ෂන් චේම්බර් එකට ආවොත් ප්‍රතික්‍රියා කුටීරයට ආවොත් ඒ අලු ගිහිල්ලා අලු තියෙන මම මේ අලු කොළ පාටින් දාන්නම් අලු ගිහිල්ලා මේකේ තැම්පත් වෙන්න පුළුවන් අලු මේ ආස්තරේ මතු පිට ස්තරේ තැම්පත් වෙන්න පුළුවන්. එතකොට ගෑස් මොලකියුල්ස් වලට තියෙන gedara ඉඩකඩ තවත් කෙනෙක් ඇවිල්ලා අරගෙන. ඒතර ඇෂ් ඇවිල්ලා මේ මතු පිට ආස්තරය ආක්‍රමණය කරගත්තොත් එහෙම අණු වලට ගැටෙන්න ඉඩක් නැතුව යනවා. ගෑස් අපිට ඕනේ සල්ෆර් ඩයොක්සයිඩ් ටික ඔක්සිජන් ටික එකට ගට්ටන්නනේ. ඒක නැතුව යනවා. ඒක ප්‍රශ්නයක්. එතකොට ප්‍රතික්‍රියාශීලීතාව ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාව අඩපණ වෙනවා. ඉතින් ඒ අඩපණ වීම වැළැක්වීම සඳහා අපි අනිවාර්යයෙන්ම මෙතන මේ කුටීරයට අලු පැමිණීම වළක්වන්න ඕනේ. ඒක තමයි මේ තියෙන්නේ. The remove of them is crucial because the particle of dust and ash setting on the surface of V2O5 catalyst retards the catalytic reaction. හරිම වැදගත්. Therefore, first the gaseous mixture contains sulfur dioxide is purified. Oh yes, of course, it should be purified. The reaction producing sulfur trioxide is reversible and exothermic. I told you previously, all the reaction take place in this sulfuric acid production, which means the contact process. All the reactions are exothermic. එක memorize කරගන්න ඔක්කොම exothermic. එතකොට මේ දෙවනියට දාලා තියෙන reaction එක reversible reaction එකක්. අපි KPKC ඔය equilibrium පාඩම හදාarලා ඉන්නේ ළමයි ගොඩක්. ඒතර මේක equilibrium reaction එකක්. එතකොට අපිට මේ දෙවනි ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් ලේචැට්ලිය මූලධර්මයේ ආශ්‍රයෙන් පහදන්න පුළුවන්. ලේචැට්ලිය මූලධර්මයේ ආශ්‍රයෙන් උෂ්ණත්වය අඩු වෙනකොට මොකද වෙන්නේ? වැඩි වෙනකොට මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? අඩු වෙනකොට මොකද වෙන්නේ කියන එක කතා කරන්න පුළුවන් සහ ඒක කතා කරන්න ඕනෙමයි. කතා කරමු අපි. The molar ratio between oxygen and sulfur dioxide is maintained at 1.1. හරිම 1 to 1. ඒක වැදගත්. හරිම වැදගත් මේ හැම පොයින්ට් එකක්ම. ඒ කියන්නේ මේ දෙවෙනි මේ චේම්බර් එකට පැමිණෙන මේ දෙවෙනි ප්‍රතික්‍රියාව කියන්නේ මෙතන මේ SO2 සහ ඔක්සිජන් නේ මෙතන ප්‍රතික්‍රියාව වෙන්නේ දෙවෙනි ප්‍රතික්‍රියාවේ. ඒගොල්ලන්ගේ මවුල අනුපාත හෝ පරිමා අනුපාත එකට එක තියාගන්න ඕනේ. 1 to 1. සල්ෆර් ඩයොක්සයිඩ් මවුල දෙකක් එක්ක ඔක්සිජන් මවුල එකක් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් 1 මෝල් එක්ක O2 moles 0.5 තමයි රියැක්ට් කරන්නේ. නමුත් අපි පවත්වා ගන්න ඕන හැම වෙලාවෙම මෙතන සල්ෆර් ඩයොක්සයිඩ් මෝල්ස් එකකුත් O2 moles එකට ඒ කියන්නේ 1 to 1 රේෂියෝ එකක් නෙමෙයි. රේෂියෝ එක 1 to 1 පවත්වා ගන්න ඕනේ. ඒකට හේතුවත් අපි පැහැදිලි කරන්න ඕනේ. ඒක පහත් මේ අපි අදාළ තැනදී පැහැදිලි කරගමු. අනිවාර්යයෙන් ඒක වැදගත්. අලුත් පොයින්ට් එකක්. හරි. දැන් මේක තමයි SO2 දැන් අපි second reaction එක තමයි මේ විදිහට අරගෙන තියෙන්නේ. ඒක exothermic reaction එකක්. For efficient progression of the reaction and optimum temperature 400 to 500 Celsius should be maintained. ඒක පොත් එතන උඩ තිබ්බා. අපි බලමු ලේචැට්ලිය මූලධර්මයේ දාමු මේ ප්‍රතික්‍රියාවට. ඉදිරි ප්‍රතික්‍රියාව exothermic. ඒ කියන්නේ තාපදායී ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ පසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි endothermic. හරි. අපි ලේචැට්ලිය මූලධර්මයේ හිතමු. ලේචැට්ලිය principle එක. මොකද්ද ලේචැට්ලිය කියන්නේ?
if the temperature of the equilibrium system increases, the system tries to decrease the temperature. නේද? සමුද්‍රිත ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය ඉහළ දැම්මොත් බාහිරින් ඒ ප්‍රතික්‍රියා පද්ධතිය බලන්නේ සමුද්‍රිත පද්ධතිය බලන්නේ උඩ ඉහළ ගියපු උෂ්ණත්වය නැවත පහළ දාගන්න. එහෙම පහළ දා ගැනීම සඳහා එයා යන්නේ තාප අවශෝෂක හේවත් එන්ඩෝතර්මික් ඩයිරෙක්ෂන් එකට. හොඳට මතක තියාගන්න. එන්ඩෝතර්මික් ඩයිරෙක්ෂන් එක හැම රියැක්ෂන් එකකම පිටිපස්ස කියන එක හිතන්න එපා. ඒක වැරදි. සමහර විට එන්ඩෝතර්මික් ඩයිරෙක්ෂන් එක ඉස්සරහා වෙන්නත් පුළුවන්. මේ ගොඩාක් ළමයින්ට අතපසු වෙන තැන. නමුත් මේ රියැක්ෂන් එකේ ඇත්තටම එන්ඩෝතර්මික් ඩයිරෙක්ෂන් එක ඇත්තටම පිටිපස්ස තමයි. පසුපස පැත්ත තමයි එන්ඩෝතර්මික් ඩයිරෙක්ෂන් එක. ඒ කියන්නේ මේකේ අපි ඉහළ උෂ්ණත්ව භාවිතා කරොත් ටෙම්පරේචර් එක වැඩි කරොත් අඩු කරගන්න යන්නේ එන්ඩෝ පිටිපස්සරනේ. ඒ කියන්නේ අපි මෙම ප්‍රතික්‍රියාවේදී අපි භාවිතා කරන්න ඕනේ අඩු උෂ්ණත්ව. අඩු උෂ්ණත්ව භාවිතා කරොත් මොකද වෙන්නේ? මේ පද්ධතියට අඩු උෂ්ණත්වයක් භාවිතා කරොත් අඩු උෂ්ණත්වය වැඩි කරගන්න ප්‍රතික්‍රියා සමතුලිතය බර වෙන්නේ ඩයිරෙක්ට් කරන්නේ එක්සෝතර්මික් පැත්තට. එක්සෝතර්මික් පැත්තක තමයි මේකේ ෆ්‍රන්ට් සයිඩ් එක ඉස්සරහා පැත්ත. එතකොට වැඩි වැඩියෙන් SO3 නිෂ්පාදනය වෙනවා. අපිට ඇත්තටම වැඩිපුර හදා ගන්න ඕනේ SO3 ටිකනේ. ඊට පස්සේ අපිට පුළුවන් සාන්ද්‍ර සල්ෆියුරික් තුන්වෙනි ප්‍රතික්‍රියාවට යන්න. මෙතනදී SO3 වැඩිපුර හදා ගන්න තමයි අපිට ඕනේ. ඉතින් අඩු උෂ්ණත්ව භාවිතා කරොත් අපිට SO3 වැඩිපුර හදා ගන්න පුළුවන් බව ලේචැට්ලිය මූලධර්මයෙන් අපිට qualitatively ඒ කියන්නේ ගුණාත්මකව පහදන්න පුළුවන්. quantitatively බෑ, qualitatively. එතකොට ඇයි මේ 400යි 500යි කියන උෂ්ණත්ව භාවිතා කරලා තියෙන්නේ? විද්‍යාඥයෝ සහ රසායනික විද්‍යාඥයෝ සහ කෙමිකල් ඉංජිනේර්ස්ලා රසායනික ඉංජිනේරුවරු කියන කට්ටිය මේවා ඔක්කොම කැල්කියුලේට් කරලා දාන්න පුළුවන් හොඳම උෂ්ණත්වය තමයි ඔය දාලා තියෙන්නේ. අපි හිතමු කෙනෙක්ට ඕන වෙනවා මීට වඩා අඩු උෂ්ණත්වයකදී මේ ප්‍රතික්‍රියාව කරන්න. මොකද ලේචැට්ලිය කියනවානේ අඩු උෂ්ණත්වයේදී දැන් මේ ප්‍රතික්‍රියාවට අනුව ඉදිරි ප්‍රතික්‍රියාව දිගහැරෙනවා කියලා ලේචැට්ලිය මූලධර්මයෙන් අපිට ඔප්පු වෙනවානේ. එහෙනම් ලේචැට්ලිය වැරදිද? අඩු කරොත් මේ ප්‍රතික්‍රියාවේ SO3 වැඩිපුර හැදෙන්නේ නැද්ද? හැදෙනවා. හැදෙනවා. නැත්තේ නෑ. නමුත් හැදුනට හැදෙන වේගය හැදෙන රේට් එක අඩු වෙනවා. ඒ මොකද? අපි දන්නවා ඒ ලේචැට්ලිය ප්‍රින්සිපල් කියන්නේ ඉක්විලිබ්‍රියම් පාඩමේ අපි කතා කරන තියරි එකනේ. නමුත් කයිනෙටික් පාඩමේ අපි කතා කරනවා සංඝටනවාදයේ හේවත් කලිෂන් තියරි එක. ඒකෙදි අපි දන්නවා ටෙම්පරේචර් එක අඩු වුණොත් rate of the reaction reduce වෙනවා කියලා. ඉතින් rate of the reaction reduce වෙනවා කියන්නේ ආර්ථික වශයෙන් හානියක්. economical factor එකක් ඒක. economically ඒක අපිට drawback එකක්, අවාසියක්. ඒක නිසා අපි ප්‍රශස්ත optimum temperature එකක් ඒගොල්ලෝ හොයාගෙන තිනවා 400 to 500. කෙනෙක්ට කියන්න පුළුවන් තවත් කෙනෙක් කියන ඇයි ඉතින් 400 to 500 ම ඊට වඩා වැඩි උෂ්ණත්වයකුත් සමහර වෙලාවට ඔප්ටිමම් වෙන්න බැරි වෙන්නේ නැද්ද? එහෙම අහන්න පුළුවන්. ඔව් ඉතින් කියන්න බැරි කමක් නෑ, එහෙම වෙන්නත් පුළුවන්. නමුත් එහෙම ඔප්ටිමම් වුණොත් ඒ කියන්නේ 400 500 වැඩි උෂ්ණත්වයක් මේගොල්ලෝ යූස් කරලා නැති එකකට උත්තරයක් අපිට දෙන්න පුළුවන්. ඒක සිංහල ඕල් සිලබස් එකක් බලමු. ඕල් සිලබස් එකේ මේ තියෙන්නේ ප්‍රායෝගිකව යොදා ගන්න ලබන ප්‍රශස්ත උෂ්ණත්වය 450යි සෙල්සියස් වේ. 400 500 අතර කියලා නතර තිබ්බේ. අයහපත් මට්ටමට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩුවීමකින් තොරව භාවිතා කළ හැකි අවම උෂ්ණත්වය මෙය වේ. රේට් එක හොඳ මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන්. හොඳම උෂ්ණත්වය මේකලු. ඒ කියන්නේ හොඳ ඵලදායකකුත් ගන්න පුළුවන්. හොඳ ශීඝ්‍රතාවයක් රේට් එකක් පවත්වා ගන්නත් පුළුවන්. ඔන්න ඊට වඩා ඉහළ උෂ්ණත්ව පැවැත්වුවොත් මොකද වෙන්නේ කියලා බලන්න. ඉහළ උෂ්ණත්වවලදී ඉන්ධන පිරිවැය fuel consumption එක අධික වීමත් ප්‍රතික්‍රියා කුටීරවල විකාදනය වැඩි වීමත්. ඒ කියන්නේ අර reaction chamber එක තිබ්බේ. ඒ reaction chamber එකේ corrosion rate එක වැඩි වෙන්න පුළුවන්. corrode වෙන්න පුළුවන්. අධික වීමත් ප්‍රතික්‍රියා කුටීර විකාද වැඩි වීමත් මෙවැනි උෂ්ණත්වයක් භාවිතා කිරීමට බලපාන අනෙකුත් හේතු වේ. ඉතාමත්ම හොඳ point එකක්. note down කරගන්න. ඊට පස්සේ the reaction itself generates heat. ඒක exothermic නිසා heat එක produce කරනවා.
Thus, if the production plan was designed to react the whole amount of SO2 with O2 at once, a huge amount of heat would be liberated. ඔන්න બોලේ ප්‍රශ්නයක්. අපි මේ කුටීරය මේ නිෂ්පාදන process එක plan කරොත් එහෙම one shot SO2 plus O2 ගෙන් SO3 හදාගෙන ඉවරයක් කරගන්න. එතනින් ජනිත වන heat එක, ඒ කියන්නේ produce වෙන heat එක, මේක highly exothermic reaction එකක් නිසා අපි එකපාරට SO2 O2 එකපාර react කරන්න ඔක්කොම ඉවර කරොත් එහෙම තාමත්ම ලොකු heat එකක් මෙතන produce වෙනවා. ඒක දරා ගන්න බෑ. ඒ ප්‍රශ්නය වළක්වා ගන්න තමයි අධීර ප්‍රධාන වශයෙන් අධීර 3ක් නැත්නම් සම්පූර්ණ වශයෙන් අධීර 4ක් මේ පේලි 4ෙන් පෙන්නන්නේ අධීර 4. අධීර 4 වැනඩියම් පෙන්ටොක්සයිඩ් අධීර 4ක්. කැටලයිටික් මෙකනිසම්ස් 4ක්. ඒ කියන්නේ එකම රියැක්ෂන් එක තමයි වෙන්නේ. එකම රියැක්ෂන් එක අධීර 4කට අපි කරන්නේ. හරිද? අධීර 4කට. එකපාර කරන්නේ නැහැ. SO2 ටික 100% one shot O2ත් එක්ක කෙලින්ම කම්බස්ට් කරන්නේ නැහැ. පොඩ අධීර 4ක් යටතේ කම්බස්ට් කරනවා. එතනින් අර අධික තාපයක් ජනනය වෙන ප්‍රශ්නය අපි වළක්වා ගන්න තමයි මේ විදිහට 4 පොලකට කඩලා කරන්නේ. බලන්න. හරි. මෙදින් if the production plan was designed to react wholesome, huge amount of heat would be liberated. හරි. එතකොට මොකද්ද මේ අධික තාපයක් ජනනය වීමෙන් ලැබෙන වෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි ලේචැට්ලිය කියලා දුන්නේ අපිට. අධික තාපයක් ජනනය වුණොත් මේ රියැක්ෂන් චේම්බර් එකේ ටෙම්පරේචර් එක බලන් ඉන්න ගමන් වැඩි වෙනවා. වැඩි වුණාම when the temperature increases in this chamber, according to the Le Chatelier principle, the system tries to reduce the temperature. Hence, it moves towards the endothermic direction. තාප අවශෝෂක දෙසට නැඹුරු වෙන්න බලනවා. තාප අවශෝෂක දිශාව මොකද්ද මේ ප්‍රතික්‍රියාවේ? පසුපස පැත්ත, left side එක. එතකොට මොකද වෙන්නේ? backward reaction එක favor කරන්න ගන්නවා. favor වුණොත් එහෙම SO3 ඵලදාව අඩු වෙන්න ගන්නවා. ඒක වළක්වන්න තමයි අපි මේ කොටස් 4කට කඩලා SO3 නිෂ්පාදනය කරන්නේ. එතකොට අධික තාපයක් ජනනය වෙලා කුටීරය ඇතුලේ උෂ්ණත්වය එකවර ඉහළ යන එක නතර වෙනවා. තාමත් බොහොඳ පොයින්ට් එකක්. අහන්න පුළුවන් මේ පාර විභාගෙට ඇහුවොත්. Hence the entire amount of SO2 is converted to SO3 in 4 step. ඔය මං කිව්වේ. In every step the gaseous mixture is passed through the catalyst bed. මේ තමයි bed 4. catalytic bed 4. V2O5 තීරු 4. In order to එතන මම මේ පිටුවේ මෙතනින් තියාගෙන නැත්නම් ඒක හැම වෙලාවෙම උඩට යවන්න එපා. right. In order to increase the SO3 yield by shifting the above reversible reaction to the right, oxygen concentration can be increased. දැන් මේ උෂ්ණත්වය කතාවනේ අපි ඉස්සෙල්ලා කතා කළේ ලේ චැටලිය ප්‍රින්සිපල් විදිහට එකේ කතාවේදී අපිට පුළුවන් කන්සන්ට්‍රේෂන් කතාවත් කතා කරන්න ලේ චැටලිය ඒක නැත් කිව්වනේ. When the concentration of the system increases, when the reactant concentration of the equilibrium increases, to reduce the reactant concentration, it shifts towards the product side. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි කරාම එලෙස වැඩි වෙච්ච ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු කර ගැනීම සඳහා සමතුලිතය බර වෙනවා පළ පැත්තට. ඒ කියන්නේ දකුණු පැත්තට. ඉතින් අපිට පළ ලෙස මේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරොත් මේ කුටීරයේ ඇතුලේ ඉතින් හොඳ SO3 ප්‍රමාණයක් ගන්න පුළුවන් නේද? ඒකට තමයි දෙයියෝ මේ SO2 සහ O2 මවුල ප්‍රතිශත එකට එක රේෂියෝ එකේ පවත්වා ගමු කියලා කලින් කිව්වේ. හිතලා බලන්නකෝ SO2 මෝල් එකක් රියැක්ට් කරොත් O2 මෝල් 0.5යි රියැක්ට් කරන්නේ. SO2 මෝල් එක රියැක්ට් කරාම O2 එයත් එක්ක 0.5ක් රියැක්ට් කරාට පස්සේ
0.5ක් තව ඉතුරු වෙනවානේ. අපි හිතමු එකට එක දාලා තිබ්බොත් මේ රේෂියෝ එකක් ගැන කතා කරන්නේ. එකක් නෙමෙයි තියන්නේ. මේක ගොඩාක් තියෙනවා බහුල. නමුත් රේෂියෝ එකක් කතා කරනකොට අපිට පුළුවන් කුඩාම සංඛ්‍යාව ගන්න. අපි එකවට හිතමු එක තිබ්බා කියලා. එක තිබ්බොත් SO2 එකක් එක්ක O2 රියැක්ට් කරන්නේ 0.5යි. 0.5 moles. ඉතුරු 0.5 moles ඉතුරු වෙනවා. ඒ කියන්නේ excess දාලා අපි O2 automatically. ඒකයි මේ 1 to 1 ratio එක පවත්වා ගන්නයි කිව්වේ SO2 සහ O2. ඒකයි හේතුව. එතකොට O2 නිකම් excess. O2 excess වෙනවා කියන්නේ the reactant concentration increase වෙලා SO3 පැත්තට මේ equilibrium එක favor වෙනවා. බර වෙනවා. එතකොට SO3 වැඩිපුර හැදෙන්න ඒකත් උදව් වෙනවා. තේරෙන්නේ නැති කියලා හිතනවා. හොඳට තේරුම් ගන්න ඒක අපි ආයි කියමු මෙතන. Right. In SO3 yield by shifting the amount reversible reaction to the right, oxygen concentration can be increased by supplying atmospheric air. Right, SO3 yield by shifting as atmospheric air is cheap raw material. ඇත්තටම ඕන තරම් වාතය තියෙනවනේ. ඕන තරම් දැන් ඔයාගේ ඇසිස්සක් තියෙන වාතය cheap, හරිම cheap. This does not increase the production cost. ඒක තමයි අපි මේ SO2 සාන්ද්‍රණය වැඩි කරන්න ගියොත් මේ SO2 හදන්න තවත් අඩුවක් නේ. ඒක අර දැක්කනේ ඉස්සෙල්ලා ඒක පියුරිෆයි කරන්න ඕනේ, ලික්විඩිෆයි කරන්න ඕනේ වැඩ ගොඩයි. ඉතින් ඊට වඩා ලේසියි මේ වාතයේ සාන්ද්‍රණය වැඩි කරලා SO3 ප්‍රමාණය වැඩි කරගන්න එක ලේචට්ලියේ මුල් ධර්මයේ එකක් කියනවානේ. According to the stoichiometry of ratio SO2 to O2 is 2 to 1, the amount of oxygen required for the 1 mole of SO2 is 0.5. මං කිව්වේ. But during the production of molar ratio maintained as 1 to 1, so 0.5 moles of O2 is in excess for 1 mole of SO2. මම පැහැදිලි කරා ඒක. right. ඒකත් හරිම වැදගත්. එතකොට ඒ ටික highlight වෙන්න ඕනේ. ඒ ටික හොඳට මතක තියාගන්න ඕනේ මේ දේවල්. Though atmospheric air is cheap, maintaining a higher oxygen දැන් ඊටත් වඩා ඉතින් ඇයි 0.5ක් විතරක් ඉතුරු කරන්න. අපි ගොඩාක් ඉතුරු කරගමුකෝ කියලා කෙනෙක්ට කියන්න පුළුවන් ඔක්සිජන් තව ගොඩාක් තියාගමුකෝ. ඕන තරම් තියෙනවනේ මේ අපේ වායු ගෝලයේ මේ වාතය කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒකට උත්තරයක්. Though atmospheric air is cheap, maintaining a high oxygen concentration above the required concentration decrease the efficiency of the process. This is because of higher the oxygen concentration, more O2 molecules get absorbed to the catalyst surface. අර V2O5 වල මං කිව්වේ දස්ත තැම්පත් වෙන එකත් වළක්වා ගන්න ඕනේ. ඔක්සිජන් වැඩිපුර තිබ්බොත් SO2 ටික පළවා හැරලා SO2 ටික දැන් O2 ඇවිල්ලා මේක අස්සට SO2 ටික නිකන් ඈතින් වෙන එළියේ ඉඳී. එළියේ ඉන්නත් පුළුවන්. ඇතුළට එන්න දෙන්නේ SO2 මෙහෙ ඉන්නවා. O2 ඩොමිනේට් කරලා මේක ඇතුළ. O2 සම්පූර්ණයෙන් O2 මේක ගිහලා මේක සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරගෙන. ඒතර SO2 නෑ. SO2 නැති වුණාම මොකද වෙන්නේ? කොහොමද රියැක්ෂන් එක වෙන්නේ? SO2 නැතු SO3 හදන්න බෑනේ. ඒ වගේ. ඒතර O2 වැඩිපුර තියාගන්න හොඳත් නෑ. ඒක තමයි ඒගොල්ලෝ ඔප්ටිමම් ලෙවල් එකක් පවත්වාගෙන යන්න ඔයාලට දීලා තියෙන 1 to 1 ratio කිය. This reduces the capacity of the catalyst to absorb SO2 molecules, thereby decreasing the probability of the reaction to occur. Right. This reaction is exothermic. මොකද්ද මේ reaction එක? SO2 plus O2 SO3 හදන එක exothermic. Therefore increasing yield on cooling. අර කලින් අපි කතා කරේ උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. අඩු කරාම SO3 වැඩිපුර හැදෙනවා. නමුත් වැඩිපුර අඩු කරොත් එහෙම reaction rate එක අඩු වෙනවා. But the decreasing rate of the reaction at low temperature brings down the efficiency of production process. Hence, it has been decided that optimum temperature is 400 to 450. ඊට වැඩි කරොත් වෙන ප්‍රශ්නෙත් අපි පහුගිය මේ all syllabus එක දිහා දැකලා උත්තරේ ගත්තා. Leclerc principle predicts that with increasing pressure, අපි pressure බලමු. pressure. Leclerc ලියලා pressure එකට. මේකේ reaction එක පොඩ්ඩයි. right මේක. pressure එක වැඩි කරමු. මොකද ලේචර්ලි කියන්නේ සමතුලිත පද්ධතියක පීඩනය වැඩි කළ විට වැඩි වූ පීඩනය අඩු කර ගැනීම සඳහා සමතුලිතය අණු ගණන අඩු දිශාවට නැඹුරු වේ. හරි බලමු කොහෙද අඩු කියලා. මේ පැත්තේ SO2 2යි ඔක්සිජන් 1යි ඔක්කොම 3යි. මේ පැත්තේ SO3 2යි අණු ගණන අඩු දිශාව මේ පැත්ත. එහෙනම් පීඩනය වැඩි කරන්නයි තියෙන්නේ SO3 ඵලදාව වැඩි කරගන්න. ඉංග්‍රීසි වලින් මම පොඩ්ඩක් කියන්නම්. When the pressure increases, to reduce that pressure
the equilibrium should move towards where the molecules are less. In this very reaction, it is the forward reaction. pressure එක වැඩි කරන්න ඕනේ. pressure එක වැඩි කරොත් හොඳ SO3 ඵලදාවක් ගන්න පුළුවන් නේද? එහෙනම් pressure එක වැඩි කරමු. ඒත් ඉතින් දාලා තියෙන 1 atm නේ. අනේ ඇයි ඒ 1 atm කියන්නේ මේ වායු ගෝලයේ පීඩනය 1 atmosphere. අඩු pressure එකක් නේ. එහෙම හිතනවනේ. අපරාධ ඊට වඩා වැඩි pressure එකක් දාන්න පුළුවන් නේ. ඉතින් බලමු ඇයි ඉතින් කියලා. Le Chatelet principle predicts that the increasing pressure, the reversible reaction tends to move the favor of the direction in which the number of molecules in the gas phase decreases. ඒක තමයි මම දැන් කිව්වේ. In this reaction, increase in pressure favors the forward reaction, increasing the productivity of SO3. But in this particular reaction, the yield is higher as 99% even under 1 atm pressure. අර 1 atm කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක්ලු මේ රියැක්ෂන් එකට. 1 atm ප්‍රෙෂර් එකේදී 99ක ඵලදාවක් yield එකක් ලැබෙනවලු. ඉතින් තව ප්‍රෙෂර් එක මොන මහුලකටද වැඩි කරන්නේ? තව ප්‍රෙෂර් වැඩි කරන්න තව අපි මොකටද සල්ලි වේදම් කරන්නේ? එතකොට අපිට ආර්ථික වශයෙන් හානියක් නේ. ඉතින් අඩු ඔය ප්‍රෙෂර් එකේනොත් වැඩි ඵලදාවක් දෙනවා නම් තව ප්‍රෙෂර් වැඩි කර නටන්න ඕනේ නැහැ. ඒක ඔය ඇති. ඒකයි. Therefore applying high pressure is unnecessary. As this reaction is highly exothermic, the production process is conducted in 4 steps. අපි කිව්වා beds අපි B2O5 bed 4ක් use කරා. ඒක තමයි මේ පින්තූරේ තියෙන්නේ. bed 4 කොළ පාටින් තියෙන ඒවා. Managing heat exchange. This is illustrated as follows. හොඳට වැදගත් දෙයක් මේක. මේ temperatures එක හොඳට බලන්න මේක හරියට අලුතින් ආපු කතන්දරයක්. අමත්ම වැදගත්. අපි බලමු පොඩ්ඩක් කතා කරලා. අර මේ ඇවිල්ලා මේ අර රියැක්ෂන් චේම්බර් එක මෙන්න මේ චේම්බර් එක මෙන්න මේකට ඇතුළු වෙන වාතයේ උෂ්ණත්වය තමයි මේ දීලා තියෙන්නේ. වාතයේ උෂ්ණත්වය තමයි 417 සෙල්සියස්. ඒකේ තියෙනවා SO2 O2 N2 ටික ඔය බටේ දිගේ එනවනේ. ඇෂුත් එනවා. ඇෂ් ටික අපි ෆිල්ටර් කරලා අහක් කරගන්නවා. නැත්තම් ප්‍රශ්නයක් වෙනවනේ මේ කැටලිස්ට් වලට ඇෂ් ටික අහක් කරා. ඊට පස්සේ 417 මේකට එනවා. ආවට පස්සේ මේක ඇතුළේදී SO2 O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා SO3 හදනවා. ඒ ප්‍රතික්‍රියාව තාප මේ කියන්නේ කුටීර කියන්නේ B2O5 බෙඩ් 4ක් තියෙනවානේ. මේ පළවෙනි බෙඩ් එකේ සිද්ධ වෙන දේ. මේ පළවෙනි බෙඩ් එකේ මේක සිද්ධ වෙනවා. බෙඩ් එකේ සිද්ධ වුණාම අර ආපු SO2 ප්‍රමාණයෙන් අතර මේ පොඩ්ඩක් මේක වැරදි 95% කියන එක වැරදි. ඒක පහළ ඇති. මෙතන තියෙනවා 70% වෙන්න ඕනේ. මෙතන 70 කපලා හදා ගන්න. මේක 95% නෙමෙයි 70% හදා ගන්න. වැරදි. pretty mistake එක. සිංහල පොතේ හරියට තිබ්බ මට මතකයි 70%. මාත් දැන් තමයි දැක්ක ඉංග්‍රීසි මීඩියම් එකේ. හරි. ඔහොම දැම්මට පස්සේ මේ විදිහට SO2 ටික එළියට එන්නේ. ඒ කියන්නේ මේ තිබ්බ SO2 වලින් 70%යි 95ක් නෙමෙයි 70%ක් SO3 බවට පත් වෙනවා. එතකොට මේක අධික තාපදායී ප්‍රතික්‍රියාවක් නිසා අර 417 තිබු උෂ්ණත්වය දැන් 614 නගිනවා. නැග්ගට පස්සේ අපි ඒක කූලින් ගෑස් එකක්, ඒ කියන්නේ කූලින් සිස්ටම් එකක් හරහා යවලා උෂ්ණත්වය අඩු කරනවා. ආයෙත් 420ට විතර ගේනවා. පහළ සඳහන් කරනවා ඒක. ගෙනල්ලා තමයි මේ දෙවෙනි චේම්බර් එකට යවන්නේ. ඒකෙදී SO2 තවදුරටත් ඔක්සිජන් සමග අර ඉතුරු වෙච්ච දැන් 70%යිනේ මෙතන SO2 බඩ හැරුණේ. ඉතුරු වෙච්ච ටික ආයෙ මෙතනට එනවා. ඒක මේ දෙවෙනි චේම්බර් එක අවසානයේ අර සමස්ත තිබ්බ SO2 මෙන්න මෙතන තිබ්බ ප්‍රතිශතයෙන් 95ක SO2 බවට පරිවර්තනය වෙනවා. 95ක් කලින් 70ක් විතර පරිවර්තන වෙනවා. දැන් ඔක්කොම සමස්තය 95ක් විතර පරිවර්තනය වෙනවා මෙතනින් එළියට එනකොට. එතනත් අර 420ට විතර අඩු කරපු උෂ්ණත්වය 494ට වඩා 94ට වැඩි වෙනවා. 617ක් තරම් ලොකු ගානකට වැඩි වෙන්නේ නැත්තේ. දැන් මොකද අපි හිතමු සල්ෆර් ඩයොක්සයිඩ් තිබ්බ 100ක් කියලා. ඒ 100න් 70ක් විතරම මෙතනදී මේ SO3 වලට හැරුණා මේ පළවෙනි කුටීරේ. ඉතින් තව ඉතුරු වෙන්නේ 30ක් නේ නිකම්මම. 100ක් තියෙනවා කියලා හිතමු. 100ට ප්‍රතිශතය නෙමෙයි මම නිකන් 100ක් මවුල 100ක් තියෙනවා කියලා හිතුවා. ඒකෙන් මවුල 70ක් විතර SO2 වුණා. දැන් ඉතුරු 30 නේ මෙතනට එන්නේ. ඉතින් 30 කියන්නේ චුට්ටයිනේ. ඉතින් ඒ චුට්ට ඔක්සිජන් එක දහන වෙලා SO3 හදනකොට දාණය වෙන ඇතිවන හීට් එක එච්චර කලින් තරම් නැහැ. ඒක නිසා 617ක් තරම් උෂ්ණත්වයකට නගින්නේ නැහැ. 497 විතර නතර වෙනවා. නතර වුණාම මෙතනදී අර දැන් මෙතන මේ වෙනකොට අර 100න් 95ක්ම ඉවරයි. තව ඉතුරු 5ක් විතර තමයි SO2 තියෙන්නේ. ඒ ටිකත් කූල් කරලා ඔන්න අනිත් චේම්බර් එකට යවනවා.
ඊතුරු ටිකත් ඔන්න ප්‍රතික්‍රියා කරනවා ඒකෙන් ඔන්න දැන් මේ ප්‍රතිකුටීරෙන් එළියට එනකොට ඒකත් 444 විතර රත් වෙන්න 494වත් යන්නේ නැහැ මොකද තවත් චුට්ටයිනේ දිනේ SO2 දැන් මේකේ ඒතර තාපේ ජනනය වීම අඩුයි ඒතර ඒන ඔන්න SO2 ටික දැන් මේ තුන්වෙනි කුටීරේ අවසන් වෙනකොට 100 දෙකක් අර මවුල 100ක් තිබ්බනේ කලින් දැන් මවුල දෙකක් විතර තමයි ඉතුරු 98ම SO3 වෙලා ඉතුරු 98ම SO3 වෙලා චුට්ට කුටි පියවර තුනෙන් කරගත්තා ඊට පස්සේ කූලින් ගෑස් එකට යවලා මෙන්න මෙතනදී අපිට පුළුවන් ඕනනම් සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාවට කෙලින්ම යොමු කරන්න අර මවුල 98ට ඉතුරු මවුල දෙක ආයි මේක හරහා මෙතනට එනවා හතරවෙනි චේම්බර් එකට. එතනින් ඉතුරු ටිකත් SO3 වලට කන්වර්ට් කරලා ආයි මෙතනට යවනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාවට යවනවා. සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඔලියම් හැදෙනවා. ඒ ඔලියම් ටික වතුර සමග ඉතා පරිස්සමින් කියන වචනේ මම හැම වෙලාවෙම කියනවා carefully react කරන්න දීලා ඒ කියන්නේ hydrolyze කරන්න දීලා final sulfuric liquid එක ගන්න. ඕක තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු දැන් මේක කියනවද කියලා. ඔව්. බලමු the temperature of the gas entering the first chamber is around 417 celsius. කෙල්වින් නම් කෙල්වින් වලින් මතක තියාගන්න celsius නම් celsius වලින් මතක තියාගන්න. නමුත් temperature නම් විභාගයට high කියලා මම හිතන්නේ මේ අවස්ථාවේ මේ වගේ temperatures මේ වගේ දරුණු temperatures අහන්නේ විභාගයට. නමුත් අර පොඩි idea එකක් තියාගන්න පොඩියට සියුම්ව. When passing through the catalyst, the temperature rises 819. ඒ කියන්නේ 614 නගිනවා. And about 70% of SO2 get oxidized. අතර තිබෙන 95 කියලා එක හදා ගන්න 70 කරගන්න. The gas is cooled to about ඊට පස්සේ මේ SO2 ටික අර cooling system එක කරා ගියාට පස්සේ ආයෙත් 424 විතර අඩු කරනවා. අඩු කළා ආයෙත් දෙවෙනි බෙඩ් එක හරහා යවනවා. යවුවට පස්සේ එතකොට හැදෙන තාපය ඊටමත් අඩු නිසා උෂ්ණත්වය නගින්නේ 494 විතර. 494 විතර තමයි නන්නේ. ඊට පස්සේ ඒ කුටීරිනුත් එළියට එනවා. එතකොට එළියට එනවා. ඊට පස්සේ ওই විදිහට ඉතින් ඕම දිගටම යනවා. මම කිව්වනේ මම මේක විස්තර කරා. ඒක නිසා මේ විස්තර කිරීම තමයි කලින් මම සිද්ධ කරේ. ඊට පස්සේ sulfuric acid is made by SO3 obtained from the third step. Third step also in the fourth step. Fourth step එක ටිකක් අරකට add කරනවා. Mainly from the third step. Here also 100% of SO3 is not converted to sulfuric. ඒ කියන්නේ ICl දෙකක් විතර ඉතුරු වෙනවානේ. ඒ දෙක හතරවෙනි ස්ටෙප් එකට යනවා. The gaseous mixture containing the remaining SO3 and the SO2 left due to the reversibility is heated again and passed through the catalyst in the fourth chamber which converts it to SO3. හතරවෙනි chamber එකකින් ඔක්කොම ටික SO3 වලට convert කරගන්නවා. ඊට පස්සේ ආයෙත් ඒක sulfuric ප්‍රතික්‍රියාව සඳහා යොමු කරනවා. This SO3 also converted to sulfuric again. මෙතනින් කෙලින්ම දාන්නත් පුළුවන් ආයෙ මේක වටෙන් ගෙනලා ඊටු ටිකත් මෙතන මේ සල්ෆියුරික් සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාවට යවනවා 98 සල්ෆියුරික් සමග 98 සල්ෆියුරික් විශේෂම මතක තියාගන්න. The reaction between SO3 and water is violent and highly exothermic. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා ඇයිද හාමුදුරනේ මෙලෙස හදන සල්ෆියුරික් ටික වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් H2SO4 හදාගන්න තියෙන එකේ මොන මගුලකටද මේ වගේ වටේ යන්නේ කියන එක. වටේ යනවනේ. කෙලින්ම SO3 ටික වතුරට දැම්ම නම් අපි දන්නවා ඉනෝගනික් පාඩමේ වතුරත් එක්ක SO3 ප්‍රතික්‍රියා කළා හදන්නේ H2SO4 ගෑස් මේ H2SO4 අම්ලය. ඉතින් එහෙම තියේදී අයි මොකටද මේ තවත් පියවර දෙකක් ඇඩිෂනල් දාගෙන මේ දගලන්නේ? හේතුවක් තියෙනවා. මේක කාර්මිකව වාණිජව නිෂ්පාදනය කරන ක්‍රියාවලියක්නේ. මේ නිකන් මේ පොඩියට හදන චුට්ටක් නෙමෙයිනේ. මේක ඉතාමත් අධික ප්‍රමාණයක් හදනවා මෙතනදී. SO3 වායුව කෙලින්ම වතුරට දැම්මොත් එහෙම එම ප්‍රතික්‍රියාව අධික තාපදායී ප්‍රතික්‍රියාවක් නිසා. එයත් අධික තාපදායී exothermic reaction එක. එහෙම වුණොත් එහෙම ලොකු තාපයක් නිෂ්පාදනය වෙනවා. ලොකු තාපයක් නිෂ්පාදනය වෙනවා වගේම සල්ෆියුරික් වායුවක් වශයෙන් ඒ කියන්නේ සල්ෆියුරික් සුදු දුමාරයක් වගේ නගින්න ගන්නවා මෙතන. වතුර දැම්මොත් එහෙම. ඒක එහෙම වුණොත් එහෙම මේ නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම් පිටින්ම අඩපණ වෙනවා. ඒක වළක්වා ගැනීම සඳහා තමයි SO3 කෙලිම වතුරට දාන්න නැතුව 98 සාන්ද්‍ර සල්ෆියුරික් සමග පරිස්සමෙන් ප්‍රතික්‍රියා කරවන්නේ. බලන්න. Sorry. The reaction between SO3 and water is violent and highly exothermic. Therefore, water vaporizes and a mist of sulfuric acid fume is made. එහෙම කරොත් වතුර වාෂ්ප වෙලා මිස්ට් එකක් මීදුමක් හැදෙන්න පුළුවන්. ඒ වගේම සල්ෆියුරික් ඇසිඩ් මීදුමක් ෆියුම් එකක් ස්මෝක් එකක් හැදෙන්න පුළුවන්. To avoid this, SO3 gas is converted to sulfuric via the steps described above. අමතර පියවර දෙකක් දානවා. කෙලින්ම වතුරට දාන්න නැතුව.
අමතර පියවර දෙක තමයි අර උඩින් දීලා තිබ්බේ. The absorption of SO3 is maximum in concentrated 98 sulfuric acid at 70 Celsius. සාන්ද්‍ර සල්ෆියුරික් 98 සල්ෆියුරික් සමග හොඳ absorption එකක් SO3 එකේ තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 70 දී කියලා ඒගොල්ලෝ කියන. ඒක නිසා ඒක මතක තියාගන්න ඕනේ. අර කලින් උෂ්ණත්ව මතක තියාගන්න ඕනේ නෑ. මේ මෙතන තියෙන ඒවා එච්චරම. නමුත් මේව මතක තියෙන්නේ 70 කියලා. Therefore, under those conditions, SO3 is absorbed into concentrated sulfuric acid and sulfuric is made by adding water to it. ඊට පස්සේ මෙලෙස SO3 absorb කරගෙන sulfuric සාන්ද්‍ර sulfuric සමග හදනවා අපි pyrosulfuric හෙවත් oleum H2S2O7 H2S2O7 ඊට පස්සේ අපි ඊටාත්ම පරිස්සමින් වතුර සමග ප්‍රතික්‍රියා කරවලා sulfuric නිෂ්පාදනය කරනවා. මම මෙතනදී අඳින්න බලාපොරොත්තු වෙනවා H2S2O7 ගේ හැඩය. ඒකත් පොඩ්ඩක් නිකමට මතක තියාගන්න. දන්නේ නැති ළමයි ඉන්නවා නම් sulfur OS H දෙකක් තියෙනවනේ. OH කරන්න ඕනේ ටික. OH OH ඉතුරු දැන් ඔක්සිජන් තුනක් දාලා ඉවරයි. තව හතරක් ඉතුරු ඒවා ඩබල් බොන්ඩ් O කරන්න මේකට. ඩබල් බොන්ඩ් O දාන්න. ඩබල් බොන්ඩ් O. මේ හැමෝම මේ සල්ෆර් හැම එක්කෙනාම ඉන්නේ +6 වල. +6 ඔක්සිඩේෂන් ස්ටේට් එක තමයි මේ දෙන්න ඉන්නේ. ඔක්සිජන් හැමෝම -2 වල තමයි ඉන්නේ. H2S2O7 අඳින්න ඕම. Sulfur trioxide and concentrated sulfuric acid reacted according to the counter current principle. මම කලිනුත් අර යකඩ නිස්සාරණයේදී කතා කරා counter current principle එක ගැන. ප්‍රතිප්‍රවාහ මූලධර්මය. ප්‍රතිප්‍රවාහ මූලධර්මය කියන්නේ හරි සරල දෙයක්. එහිදී සිද්ධ වෙන්නේ මේ දැන් මෙතන මේ ජලය දාන්නේ මෙතනින් මේ යටින් SO3 ටික මෙහෙන් එනවා. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් දාන්නේ උඩින්. සාන්ද්‍ර සල්ෆියුරික් උඩින් එනවා, ජල වාෂ්ප මෙහෙන් යනවා. දෙන්න යන්නේ ප්‍රතිවිරුද්ධ දිශා වලට. ඒවා තමයි කවුන්ටර් කරන්ට් කියන්නේ. ප්‍රතිප්‍රවාහ පද්ධති. ප්‍රතිප්‍රවාහ පද්ධති වල දාන එකේ ප්‍රධාන වාසිය තමයි මේ එතකොට ප්‍රතික්‍රියාවේ efficiency එක හොඳට ඵලදාව ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගැටෙන අණු දෙකට හොඳින් ගැටෙන්න පුළුවන් ප්‍රතික්‍රියාව සිදු වීම සඳහා ප්‍රතිප්‍රවාහ පද්ධතියක තියෙන විශේෂත්වය ඒක. This happens in absorption tower. අර absorption tower එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන absorption tower එක. මේ තියෙන මේ reaction chamber එක, මේ තියෙන furnace එක, මේ තියෙන absorption tower එක. ඒ කියන්නේ අවශෝෂණ කුටීරය. නැත්තම් tower එක. කුළුණ අවශෝෂණ කුළුණ. This happens in absorption towers which are packed with ceramic materials. ඒක හදලා තියෙන්නේ ceramic වලින්. ceramic. Because of the packing, sulfuric acid slowly trickles down the chamber from top to bottom and the surface area of the sulfuric increase. මේ ceramic packing එක නිසා sulfuric උඩ ඉඳන් පහළට ගලන්නේ ඉතාමත්ම හිමින්. ඒත් එක්කම ජල වාෂ්ප ටික උඩට යනකොට අර ඉතා හිමින් එන sulfuric surface area එක වැඩි ප්‍රදේශයක පැතිරලා හිමීට ගලාගෙන එනකොට counter current flow එකක් වෙන නිසා හොඳට ගැටෙනවා. එතකොට හැදෙන sulfuric ප්‍රමාණය වැඩි වෙනවා. මේ surface area කියන එක හරි වැදගත් වචනයක්. මෙන්න මේ ceramic position එක නිසා surface area එක increase වෙලා තියෙනවා මේ sulfuric වැටෙන පහළට වැටෙන මේ කුළුණ ඇතුලේ. Sulfur trioxide moves up the chamber. Sulfur trioxide moves up the chamber, increase surface area of the acid. කියන්නේ මෙතනින් මේ පැත්තෙන් එන SO3 උඩට නගිනවානේ. ඒතර SO3 උඩින් එන සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරලා ඔලියම් හදනවා. ඔලියමුත් පහළට ගලාගෙන එනවා. එතකොට මේ වතුරත් එක්ක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හරිද? සමහරවිට මේ සාන්ද්‍ර සල්ෆියුරික් උඩට එනකොට SO3 තමයි මේ උඩට යන්නේ. ප්‍රතිප්‍රවාහ පද්ධතිය. හොඳට ගැටෙනවා එතකොට. ඒ දෙන්න හොඳට ගැටෙන්න පුළුවන්. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් සෙරමික් කුටීරය හරහා ඉතාමත් හිමින් පහළට ගලාගෙන එනකොට හොඳ පුෂ්ටික වර්ගඵලයක් හොඳ සර්ෆේස් ඒරියා එකක් සප වෙනවා යාට SO3 සමග ගැටෙන්න. හොඳට කාර්යක්ෂමව ගැටෙන්න පුළුවන්. right. මෙතින් sulfur trioxide moves up the chamber, increase surface area of the acid coupled with its slow flow rate. The upward move SO3 gas make the absorption. ඒ කියන්නේ හේතු දෙකක් මේගොල්ලෝ මෙතන දෙනවා. බලමු හේතු දෙක මොකක්ද කියලා. Moves up the chamber, increased surface area. මේක හරියට කරන්න බෑ ලොක් වෙලා සමහරවිට.
ඒතර ඉන්ක්‍රීස් සර්ෆේස් ඒරියා කියන එක highlight කරගන්න. හරි ඉන්ක්‍රීස් සර්ෆේස් ඒරියා. ඊට පස්සේ ස්ලෝ ෆ්ලෝ රේට් කියන එකත් වෙනම highlight කරගන්න. හේතු දෙකක් ඒගොල්ලෝ පෙන්නනවා. ඒ වගේම upward movement කියන counter current movement එකත් මේකට හොඳ efficiency එක වැඩි කරගන්න තවත් හේතු තුනක් තියෙනවා. absorption efficiency එක වැඩි කරන හේතු තුනක් තියෙනවා. SO3 සහ sun sulfuric අතර absorption efficiency එක වැඩි කරන හේතු තුනක් ඒගොල්ලෝ දීලා තියෙනවා. Here SO3 reacts with concentrated sulfuric giving oleum. Concentrated sulfuric acid made by adding water to oleum carefully. ඒක අන්තිමට සිද්ධ වෙන දේ. ඒක තමයි මෙතන තියෙන්නේ. කලින් මම කිව්ව ජල වාෂ්ප ඉහළ නගිනවා කියලා ඒක වැරදි. SO3 තමයි counter current flow එකේ උඩට යන්නේ. sun sulfuric තමයි පහළට එන්නේ. වතුර තියෙන oleum හැදුනට පස්සේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා sulfuric ලෙස එළියට එනවා. අපිට අවශ්‍ය sulfuric අම්ලය අවසානයේ නිෂ්පාදනය වෙනවා. right. ඊට පස්සේ මෙතන uses of sulfuric acid දීලා තියෙනවා. ඉස්සර සිලබස් එකේ තිබි මේ ටිකම තමයි. Production of phosphate fertilizers, ammonium sulfate fertilizers. මේවා කියවල 3ක් 4ක් මතක තියාගෙන යන්න. හරිද? එතනින් මේ පාඩම අවසන් වෙනවා. ඊපස්සේ ඉතින් root tile එක ගිය අවුරුද්ද අපේ සායෙන්නේ නැහැ. අපි බලමු කීපයක් දැන් මේ all syllabus එකෙත් ওই ටිකම තමයි තියෙන්නේ. මම කිව්වා sulfuric අම්ලයේ ප්‍රයෝජන ඒ ටිකම තමයි තියෙන්නේ මේ සිංහල medium book එකේදී. මම මෙතන විශේෂ තවත් කරුණක් නැහැ. ওই ටික ඔච්චරයි තිබ්බේ. මම ඒක highlight කළා. 2017 ආව ප්‍රශ්නයක් sulfuric අම්ල නිෂ්පාදනයේ මේ තියෙන ස්පර්ශ ක්‍රමයේ පහත කාර්මික ක්‍රියාවලිය සලකන 4ක් දීලා 4 වෙනියට තමයි sulfuric තියෙන්නේ. එකෙක් ක්‍රියාවලිය භාවිත කරන ආරම්භක ද්‍රව්‍ය සඳහන් කරන්න sulfuric අම්ල නිෂ්පාදනය අපි කරේ ස්පර්ශ ක්‍රමයේ contact process. එතකොට ඒකෙදි භාවිතා කරන්නේ අපි කිව්වා සල්ෆර් හෝ සල්ෆර් අඩංගු khනිජ ferrous sulfide, lead sulfide වගේ දේවල්, copper sulfide සහ ජලය. බලන්න සල්ෆර්, ferrous sulfide නැත්නම් iron pyrites කියන්නේ වාතය සහ ජලය සමාන වාතයක් තියෙනවා. වාතය දැම්ම නම් ද්‍රවයක් ලෙස dry එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ sulfuric අම්ල නිෂ්පාදනයේ ප්‍රතික්‍රියා ටික මේ දීලා තියෙන්නේ. ප්‍රතික්‍රියා අහලා තියෙනවා මෙතන. අවශ්‍ය තැන්වලදී සුදුසු තත්ත්ව සඳහන් කරමින් එක ක්‍රියාවලිය සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුරිත සමීකරණ දාලා 4ක් දීලා තිබේ 4 ලියන්න තියෙන්නේ. අනේ ඉතින් නිකම්ම ලියන්න. මේ තියෙන්නේ 4. මේ 4. එක මේ 4ක් ඒ අර පොතේ තිබ්බ 4 ලියලා දාන්න. මේ තත්ත්ව දෙන්න 450 නෙමෙයි 450 500යි V205 180 මේවා ලකුණු දීලා තින්නේ බලන්න. right. ඊට පස්සේ සල්ෆරික් අම්ලයේ ප්‍රයෝජන අහලා තියෙනවා. ඔය දෙකත් කීයක්ද අහන්නේ? ප්‍රයෝජන දෙකයිනේ ඔය දෙකක් ලියලා දාන්න. අර තිබ්බ 5ක් විතර. 2010ත් ආවා. 2010ත් මේ C කොටසේ අංක 10 ප්‍රශ්න පිළිසඳා මේ භාවිතා කරන්න. අංක 10 ප්‍රශ්න අනිවාර්ය නොවේ කියලාත් අනිවාර්ය නොවේ කියන්නේ මේ ඔප්ෂනල් නේ. එතකොට මෙතනත් මේ ඇමෝනියා නිෂ්පාදනය, නයිට්‍රික් අම්ල නිෂ්පාදනයත් එක එකතු කරපු මේ දියලීම් සටහනක් මෙතන තියෙන්නේ. මේ C කොටසේ තියෙන්නේ සල්ෆියුරික් නිෂ්පාදනය. ඉතින් මේක උත්තර ටිකක් මම ඕන ලියන්න. එතකොට මේ මෙතනින් මේ C කියලා දාන්නේ අපි සල්ෆර් නැත්තම් FeS උනත් ලියත හැකි FeS2 PB සල්ෆයිඩ් වගේ දේවල් කොපර් සල්ෆයිඩ් වගේ කට්ටිය සල්ෆර් තමයි ඉතින් දාන වාතය දහනය කරලා හැදෙන්නේ SO2 අපි දන්න පළවෙනි පියවරේ SO2 හැදෙන්නේ SO2 ටික අපි එයා පම්ප් කරනවා ඩ්‍රයි එයා එක පම්ප් කරාම මේක ඇතුළේදී G වෙලියට දාන්න කියලා තියෙන්නේ මොකද්ද? G වෙලියට දාන්න කියලා තියෙන්නේ තත්වයන්. පහළ ඇති මෙතන සඳහන් කරලා නැහැ මම ගා උත්තර පත්‍රයක් තියෙනවා. ඒතර තත්වයන් තමයි 180 400 to 500 Celsius and also V205 solid එක තමයි platinum. V205 solid එක තමයි යාගේ මොකද්ද මේ catalyst එක. ඊට පස්සේ මෙතනදී හැදෙන SO3 වායුව ප්‍රතිඵලයක් ලෙස. ඊට පස්සේ adsorption මේ ඉසෙට් වල මොකද අවශෝෂණය කියලා අහන්නේ SO3 අපි SO3 අතරින් කුටි තව එකට යොමු කරනකොට අපි දාන්නේ මොකද්ද? සාර්ධ සල්ෆියුරික්. H2SO4 concentrated conc sulfuric දාන්න. conc නැත්නම් 98% sulfuric. 98% හැදෙන්නේ oleum H2S2O7 S2O7 මෙතන හැදෙන්නේ. හැදුනට පස්සේ වතුරත් එක්ක ඩයිලියුට් කරලා ජලය සමග තනුකකරණය කරලා වෝටර් ඩයිලියුෂන් එකක් කරලා එළියට සල්ෆියුරික් හැදෙනවා. එළියට එන්නේ සල්ෆියුරික් එක අහලා නැහැ නමුත් මම ලියන්න. සල්ෆියුරික්. මේ උඩින් එන ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා මේ ගානක් බලන්න උත්තර පත්‍රයත් එක්ක ඇමෝනියාත් එක්ක ප්‍රතික්‍රියා කළා. ඇමෝනියම් සල්ෆේට් එක. මේ 2010 ගාන. 2010. right.
ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට ඉතින් අපි දන්නුත් දැන් කතා කරපු උත්තර ටික තමයි දාන්න තියෙන්නේ. පොඩ්ඩක් හිතා ගන්න ටිකක් අමාරුයි මේ වගේ එකක් ආවම අනිත් මේව දන්නේ නැත්තම්. නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා හැමදේටම සූදානම් ශරීරයෙන් ඉන්න ඕනේ. 2020 MCQ එකක් අහලා තිබ්බා. 2020 මේ කියා වෘත්ති 47 සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී SO3 වායුව සහ ජලය අතර සිදුවන ප්‍රතික්‍රියාව තාප අවශෝෂකය. මම කෝ එක කිසි ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂක නෙමෙයි ඔක්කොම තාපදායක. SO3 වායුව සාන් සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කළ විට ඔලියම් ලබා දෙයි. නැතු ඉති ඔලියම් තමයි ලබා දෙන්නේ. නැත්නම් පයිරෝ සල්ෆියුරික් අම්ලය. හරි. උත්තරේ 4. හරි. එහෙනම් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. මොකද ඉදිරියටත් තව වීඩියෝස් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ෆොටෝකෙමිකල් ස්මෝක් එක සම්බන්ධව ගොලි උණුසුම එවකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය සම්බන්ධව වීඩියෝ එකක් කරනවා. මොකද එයත් මම හිතනවා මේ පාරේ ඉන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සබන් මික්ස් එකක්. අපි දන්නේ නැහැ ඉතින්. මම ඉතින් අපි කර්මාන්ත 9න් 3ක් ඕගලන්ට ගෙන එනවා. ඊටු ටික අපි පාරිසරික රසායනයේ 4ම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ජල පරාමිතින් පිළිබඳව පොඩි වීඩියෝ එකක් ගේනවා. ඊට අමතරව essential oils and ethanol production සම්බන්ධ වීඩියෝ එකක් ගේනවා. ඉදිරියේදී කරුණාකරලා මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය උදෙසා. right. එහෙනම් බොහොම ස්තුතියි.